अमन्तो चक्रवालेषु गच्छन्तु देवतां तद्धम्मं विराजत् धम्मस्तवन कालो अयं वदन्ता धम्मस्तवन कालो अयं वदन्ता धम्मस्तवन कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इदं कोपन भिक्खवे दुःख समुदयं हरि सज्जं यायं तन्हा पूर्णो बलिका नन्दिराज सहगता तच्च तन्त्रादिनन्दिनी सेयसीदं धाम तन्हा भव तन्हा विभव तन्हाति ධර්මාභිලාෂී වාසනාවන්ත පින්වතුනි අද මේසා වටිනා මෙරින් පොන් පොහොය නිමිති කරගෙන මේ ස්ථානයේ කලා හිමිතිරි උදෑසන ඉඳලා දුරකතර ගිවාගෙන මේ පින්වතුන් පින්වතියන් පැමිණිලා තේවත් සමාදන් වෙලා උදෑසන විහාරස්ථානයේ සිටු කළ යුතු ඒ වත් පිළිවෙත් පුද පූජා පවත්වලා දැන් මේ සෝදානම් වෙන්නේ තිලෝග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන් තියෙන ස්වල්පයක් බුදුවදන් සිහිපත් කළා සිත තුළ ඒ ධර්මයේ පිළිබඳව අවබෝධයක් වැටහීමක් ඇති කරගන්නයි මේ උත්සාහ ගන්න. එනිසා මේ අවස්ථාවේදී කාලයට අනුරූපව මා මාතිකා කරන්නේ තුනේ දුකට හේතුව කුමක්ද කියන කාරණේ පැහැදිලි කරන්ට දුක්ඛ සමුදයාරය සත්‍යය. වශයෙන් බුදුන් වහන්සේ ලෝකයට දේශනා කළ ආර්ය සත්‍ය හතරෙන් එකක්. ඒ කාර්ය අපි කාලානුරූපව ටිකෙන් ටික විග්‍රහ කළා බලන්ටයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඇයිත ඉතින් අමුතුවෙන් ධර්ම අවබෝධ කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. බොහෝ දුර ප්‍රදේශවල ඉඳලා මේ ස්ථානයේ කරා පැමුණේ බණහන්ත බණහිමේ කැමැත්ත චේතනාව ඇති නිසා. ඒ වගේම මාසයක් පාසා බණහන අයට ධර්ම ඇහිම පිළිබඳ අමුතුවෙන් අවවාද අනුශාසන අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් අපි වටහාගත යුතු අවබෝධ කරගත යුතු ධර්මතා ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෝකෙට දේශනා කළේ. මිනිස්සු හැටියට උපන්න වෙලාවේ අපි මේ ධර්ම කතා පිළිබඳව අවබෝධයක් වැටහීමක් ඇතුව අපි ජීවිතේ පවත්වන්න ඕනේ. ඒ පැවැත්ම සකස් කරගන්න තමයි අපිට මේ බුදුදහම අවශ්‍ය කරන්නේ. ඒකෝ මේ බුදුදහමෙම බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිවම ස්වාස දහසක් ධර්මස්කන්ධයේ තුළම අපට උගන්වන්නේ ජීවත් වෙන්න කාලය තුළ කය හදන්ත, වචනය හදන්ත, සිත හදන්ත. කය වචනේ සිත හැදුවා නම් ආය අමුතෙන් හදන්ත දෙයක් නැහැ. කය හදාගත්තා නම් වචනේ හදාගත්තා නම් සිත හදාගත්තා නම් සියල්ල හදාගත්තා වෙනවා. සියල්ල හදාගත්තා නම් සියලු දුක් නැතුවක්. ඒ නිසා අපිට දේශනා කළා වූ ආර්ය සත්‍ය කියන්නේ අපි අරගෙන ඒ ආර්ය සත්‍ය තුළින් අපිට පැහැදිලි කරලා දෙන ධර්මතාව මොනවද? ඒවා අපි ඇත්තටම විඳිනවා කියන අවබෝධය අපි ඇති කරගන්න ඕනේ. ඒක අවබෝධය ඇති කරගන්න නම් අපි නුවණින් ජීවිතේ දකිමින් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මාත බලාපොරොත්තු වෙන්නේ මේ තෘෂ්ණාව කොහොමද දුකටපත් වෙන්නේ කියන කාර්ය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරා. දුක්ඛ සමුදය සත්‍ය කියලා අපි කතා කරනවා. එතකොට
තෘෂ්ණාව නිසායි දුක හටගන්නේ කියලා අපි කියනවා කතා කරනවා. කොහොමද මේක හටගන්නේ? අනේ ඒ ටික අපි දකින්න ඕනේ දෙවිදේ. තෘෂ්ණාව දුකට හේතු වෙන්නේ මෙහෙමයි කියන වැටහීම, ඒ තෘෂ්ණාව නිසා මේ දුක් අපි විඳිනවයි කියන වැටහීම අපිට ඇති වෙනවා. ඇති වෙන්න නම් අපි තෘෂ්ණාව කියන්නේ කොමක්ද කියලා දැනගෙන කියනවා. දැන් කොමක්ද තෘෂ්ණාව කියලා කියන්නේ? දැන් මෙතන පුරියන් වහන්සේ පෙන්නනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ ආදි සත්‍ය පෙන්නනවා තෘෂ්ණාව කියලා කියන්නේ මේවා පිළිබඳ තෘෂ්ණාව, කාම තණ්හා, භව තණ්හා ආදි වශයෙන් පෙන්නනවා. නමුත් මේ හැම එකක්ම අපි ගත්තට පස්සේ තෘෂ්ණාව කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි, කැමැත්ත. තමාතුල ඇති වෙන කැමැත්ත. අන්න දැන් එහෙනම් කැමැත්තට අනුරූපව අපි කොහොමද දුක් විඳින්නේ කියන අවබෝධය අපට ඇති කරගන්න. කැමැති ඔස්සේ නුවණින් ගවේෂණය කරනවා. දැන් කැමැත්ත තෘෂ්ණාව ගත්තට පස්සේ තෘෂ්ණාවේ තියෙනවා කොටස් දෙකකට බෙදලා දෙන්න පුළුවන්. මෙලොව ජීවිතයේ දුකටපත් වෙන තෘෂ්ණාව, භව දුකට හේතු වෙන තෘෂ්ණාව. මෙලොව ජීවිතයේ දුකට හේතු වෙන තෘෂ්ණාව අපි හැම කෙනෙක්ම විඳිනවා. ඒ තෘෂ්ණාව සහිත වෙන දුක. නමුත් ඒක දුකක් ඇටියට අපි දකින්නේ නැහැ. දකින්නේ නැත්තේ කැමැත්තෙන් වහලා තියෙන නිසා. ඒක කොහොමද අපි හඳුනාගන්නේ? අපි භව දුකට හේතු වෙන තෘෂ්ණාවට ඉස්සර වෙනවා. මේ ගත කරන ජීවිතේ තෘෂ්ණාව නිසා ඇති වෙන පීඩාව හඳුනාගන්න ඉන්නවා. මේ ජීවිතේ හොඳයි කැමැත්ත කියලා කියන තෘෂ්ණාව. හොඳයි. දැන් ඔන්න ඔබ හිතන්න, ඔබට හිතන්නයි දැන් මේ ටික ඉදිරියට තියෙන්නේ. දැන් ඔබ ඉතා පුංචි කාලේ අයන්න කියන්න බැරි වෙලාවේ පාසලට ඇතුළත් වෙනවා, ඇතුළත් කරනවා මව්පියෝ ගිහිල්ලා ඉගෙන ගන්න. ඔන්න ඒ කාලේ ඔබේ තියෙන කැමැත්ත බලන්න. ඒ පාසලට ඇතුළත් කළාට පුංචි දරුවා. ඒ දරුවට ඒ අවස්ථාවේ ඒ පිළිබඳ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. නමුත් එහෙම ගිහිල්ලා වසරෙන් වසර ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉහළට යනකොට අන්න ඔබට කැමැති ඇති වෙන්න ගන්නවා. එකින් එක කැමැති ඇති වෙන්න ගන්නවා. එතකොට මේ ශ්‍රේණිය තුළදී ඔබ කරන ඔබේ අධ්‍යාත්මික වැඩ පිළිවෙල අන්න ඔබට කැමැත්ත ඇති වෙනවා. ඒකකොට ඒ කැමැත්තට අනුරූපව ඔබ කාටයුතු කරනවා. ඒ කැමැත්ත සඵල කරගන්න. දැන් දැන් කැමැත්ත ඇති වෙනකොට පීඩාවක් ඇති වෙනවා. නමුත් අර පීඩාව දැනෙන්නේ නැහැ. තියෙන කැමැත්ත බලවත් නිසා. දැන් මේ විදිහට සාමාන්‍ය පෙළ දක්වා යනකොට ඊට මෙහා පැත්තේ ඔබට ශ්‍රේණියෙන් ශ්‍රේණියට ආසාවල් කැමැති ඇති වෙනවා. මේ වතාවේ මේ ශ්‍රේණියේ ප්‍රථම ස්ථානයෙන් දුවන. මම ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඒ එන්න නම් ඔබ වෙනකට වඩා කායික මානසික වෙහෙසක් ගන්න ඕන. එතකොට ඒ ගන්න කායික මානසික වෙහෙස පීඩාවක් නෙවෙයි. පීඩාව. ඒ තෘෂ්ණාව දුකට, මෙලොව දුකට හේතු වෙන්නේ. එතකොට අන්න එතෙන්ද ඉඳලා යනකොට ඔබට ඊළඟට ඇති වෙන දේවල් ඊළඟට සාමාන්‍ය පෙළ සමස් වෙන්න ඕන. ඒකට අදාළව අන්න වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වුණා පෙළ සමස් වුණාට පස්සේ ඊළඟට එන්නේ උසස් වෙනවා. ඔය එක පැත්තක් විතරයි ජීවිතේ. මුල් කාලේ ඉඳලා පුඩා ගන්නක ඒ පැත්තක් උසස් පෙළ දක්වා. අන්න කැමැත්ත ඇති වුණා උසස් පෙළ සමත් වෙන්න ඕනේ. දැන් අර සාමාන්‍ය පෙළට වඩා විශාල වෙහසක්
ගන්න. පීඩාව ගන්න. ඒකත් කොමාරේ පීඩාට ගන්නකො වෙන්නේ. උසස් වෙන සමත් වෙන්න ඕන කියන කැමැත්ත තිබෙනවා. කැමැත්ත තිබුණා නම් ඔබට එදෙන්න. එන්න බෑ. ඊට පස්සේ කොහාටද යන්නේ? විශ්වවිද්‍යාල උපාධිය. ඒ උපාධිය දක්වා කැමැත්ත කියනවා. දැන් උපාධිය දක්වා කැමැත්ත ගියාට පස්සේ දැන් ওই අතරතුරේ මොන මොන අදහස් ඇති වෙලා තියෙන කැමැතිද? මම විද්‍යාඥයෙක් වෙන්න. ගුරුවරයෙක් වෙන්න. වෛද්‍යවරයෙක් වෙන්න. ඉංජිනේරුවෙක් වෙන්න. බලන්න ඇති වෙන්නේ. ඒ ඇති වෙන චේතනාවට අනුව ඊට පස්සේ ක්‍රියාත්මක වෙන වීම තමයි දුක. ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මේ සියලු බලාපොරොත්තු ටික අර ඒ ස්ථාන දක්වා දැන් උපාධිය ගත්තට පස්සේ දැන් මේ බලාපොරොත්තු දෙන්නේ. දැන් උපාධිය දක්වා ගියාට පස්සේ දැන් කැමැත්ත එනවා. දැන් ඉතින් ඒ බලාපොරොත්තු වෙච්ච ගුරුවරයෙක්ට, විද්‍යාඥයෙක්ට, ඉංජිනේරුවෙක්ට ඒ විදිහේ බලාපොරොත්තු දැන් එන්න අනේ ළඟට කටයුතු කරන්න. ඊට පස්සේ කොහොම හරි බලාපොරොත්තු ඉලක්කය දක්වා ඒ පීඩාකාරී ස්වභාවය වෙනවා. ඒ පීඩාකාරී ස්වභාවය වෙනලා තමන්ගේ බලාපොරොත්තු ඉලක්කයට ආවට පස්සේ ඔන්නතර තියෙනවා තව පීඩාවක්. ඔබ කුමන ශේෂ්ඨයේ කුමන රැකියාවට ගියත් ඔබ යන්නේ තව කෙනෙක් යටතේ සේවය කරන්ට නීති රීති ගණනාවක බැලුකමක්. දැන් මේ ස්ථාන කරා යන දක්වා තිබිච්ච පීඩාවට වඩා වැඩි පීඩනයක් දැන් ඔතෙන් තියෙනවා. නමුත් මේ පීඩාකාරී ස්වභාවය තමයි දැනෙන්නේ නැහැ. දැන් තමන්ගේ කැමැත්තට වෙනවා. සම්පූර්ණයි. ඒ කැමැත්තට අනුව තමන් හිතන කටයුතු කරනවා. ඒ කටයුතු නිසා අර විදිහට පීඩාකාරී ස්වභාවය මොන ආකාරයෙන්ද රේඩියෝ විඳිනවා. ඒ මෙන්න මේ පීඩාකාරීව හඳුනා ගන්න පුළුවන් නම් මෙන්න මේ ටික තමයි මේ දුෂ්ණාව මෙලොව ජීවිතයේ දුකට හේතු වෙන්නේ. එතකොට මේ එකමාංශය ජීවිතයක් ගත්තට පස්සේ එකමාංශයක් නෙවෙයිනේ. විවිධ ශේෂ්ඨවල කටයුතු කරන හැම කෙනාටම මේක හැම කෙනාටම පොදුයි. හැම කෙනාම මේ සියල්ලම සිද්ධ කරන්නේ කුමක් සඳහාද? ජීවිතේ පැවැත්ම සඳහා. ජීවිතේ පැවැත්ම සඳහා මේ සියල්ලම සිද්ධ කරන්නේ. ඒක ජීවිතේ පැවැත්ම සඳහා තමයි සියල්ලම සිද්ධ කරන්නේ. ජීවිතේ පැවැත්මට මොනවද ඕන කරන්නේ? ආහාර ටික, ඇඳුම් පැළඳුම් ටික නිවෙස් මේ ටික අවශ්‍යයි. ඔය ටික නිහාරයට එතකොට මේ දුක් තේරුම්න්නේ. ඒ පැවැත්ම සඳහා. එතකොට දැන් එකින් එකට ගත්තට පස්සේ දැන් රැකියාවේ පැත්ත ගත්තට පස්සේ ආයතන මුලින්ම ඇතුළු වුණාට පස්සේ උට ඊළඟට කැමැත්ත එනවා. ඊළඟට ආයතනේ උසස්වීම් බලාපොරොත්තු ඊළඟට වෙහෙස වෙනවා මහත්. ඒ දක්වා යන්නේ අසීමිත කැපවීමක් ඒක සිද්ධ කරන්නේ. ඒතකොට ඔන්න ඔය ටික නුවණින් කටයුතු කරනකොට මෙතන තියෙන මේ පීඩාකාරී ස්වභාවය අන්න හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ගත්තට පස්සේ තෘෂ්ණාව කියලා කතා කරන මේ කැමැත්ත නිසා සත්‍යය හැම වෙලාවෙම විඳින්නේ දුක. හැබැයි සැප කියලා හිතාගන්න. මේ ඔක්කොම විඳින්නේ සැපයි කියලා හිතා. ඇයි මේ සැපේ හොයන්නේ? මේ සැපේ කියලා හොයන්නේ කොහොමද? දුක. සැපේ කියලා හොයන්නේ දුක. දුක සියල්ලම විඳිනවා. සැපේ කියලා හිතාගන්න. ඒ සැපේ කියලා හිතාගෙන විඳින දුක් ටික විඳිනවා සැපයි කියලා හිතාගෙන මෙන්න මේ මුලාවෙන් මිදෙන තුරු ඔහුට සැපේ දකින්න පුළුවන්. සැපේ දකින්න බෑ. ඒ මුලාවෙන් මිදෙන සැපේ දකින්න බෑ. ඇයි අපි දුක සැපයි කියලා හිතාගෙන ඉන්නවනේ නම් ඉහකට බලන් දෙයක් නෑ. සැපක මැද කියලා හොයන්න දෙයක් නෑ. දුක සැපයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා මෙන්න මේ ස්වභාවය හොඳට හඳුනා ගන්න ඕනේ ජීවිතේ. තමන්ගේ කායික ක්‍රියාවක් පාසාම පීඩාවක් ඇති වෙනවා. ඊයේකන හේම පීඩාකාරී ස්වභාවයක්ම දුක.
මොකද දුක්ඛ සත්‍ය පැහැදිලිව දේශනා කරන්න ගන්නහනේ දුක්ඛ සත්‍ය මූලික ලක්ෂණයම පීඩනය. ඒ කියන්නේ සිත කයයට රිතවන ස්වභාවය. යෝනි සිත කයයට රිතවන ස්වභාවය මේ සමුදේශ සංහව දුකට හේතු වෙනනේ තෘෂ්ණාව කැමැත්තක් ඇති වෙච්චි ඇති වුණාට පස්සේ කැමැත්තට අනුරූපව ඇති වෙන පීඩාකාරී ස්වභාවය හඳුනා ගැනීම තමයි දුක්ඛ සත්‍යයේ ලක්ෂණය හඳුනා ගැනීම. ඒක ඔය ක්‍රමයට ගියාට පස්සේ අපි ලෞකික වශයෙන් ඉහළම සැපේ හැටියට කතා කරන්නේ කොහොමද? රාජසැප ගැන කතා කරන ලෞකික වශයෙන් ඉහළම සැපේ. නිකම්ම හම්බෙනවා. ඒකට කැමැත්තක් ඇති වුණාට පස්සේ ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඒ කැමැත්ත ඇති කරගන්න මොනතරම් කැමැත්ත ඇති කරගන්න මොනතරම් වෙහසක් මහන්සියක් ගන්න ඕනද? ඒ සියලු කැමැත්ත ඉෂ්ට කරගන්න රජෙක් වෙන්න මිනිස් සමාජවල මිනිස්සු අතර ප්‍රධානියා වෙන්න අර මනුස්ස සමාජවල ඉඳගෙන කටයුතු කරන ගිහිල්ලා යනකොට ඒ මිනිස්සෙට දීලා තියෙන පොරොම් මේ සියල්ලම ඔක්කොම ගත්තට පස්සේ රජසප කරගන්න හැකියි. ඒ මුළු මහත් රටක ජනතාවගේ ප්‍රශ්න ටික ඕනේ. පරිපූර්ණද? તો තමන්ගේ රටේ විතරක් නෙවෙයි තවත් රටවල් වල මේ ඔක්කොම මේ රටවල් වල ලෝකෙකම තියෙන ප්‍රශ්න ටික ඔළුවේ තියාගෙන සැපෙන්නේ නෑ. රාජ්‍ය සැපනේ රාජ්‍ය දුක කියනවා. නමුත් කියන්නේ රාජ්‍ය සැප. ඒ සැපෙන් දකින්නේ නැති නිසා. ඒ යන්තම් ගන්නවා. සමාජයේ හැම කෙනාම එහෙමයි. හැම කෙනාම තමන්ට ඇති වෙච්ච කැමැත්තට අනුරූපව කටයුතු කරලා ඒ කැමැත්ත ලැබුවට පස්සේ ඔහුට ඒ කැමැත්තට අනුරූපව ඒක ලබන්න ඉන කාර්යතුමන් කරපු දේ තුලින් ඔහුගේ තියෙන විශාල බරක් පොලිය තියෙනවා. ඇයි යාගෙන් වෙන්න තියෙන සේවයක්. ඒ සේවය ඉෂ්ට කරනවා. ඒක ඉෂ්ට කරන්න ගියාම අර මහා පීඩාකාරී ස්වභාවය. ඉතින් මේ ලෞකික ජීවිතේ ගත කරන ජීවිතේ තෘෂ්ණාව දුකට පත් වෙන ඒකයි ඉතරක් නෙවෙයි ආහාර හොයන්නේ. ඇසට රූපේ හොයන්නේ. කනට ශබ්දේ හොයන්නේ. නාසයට ගඳ, දිවට රස, කයට ස්පර්ශ. මේවා නිකම්ම හම් වෙන්නේ නැහැ. සත්‍යාගේ ස්වභාවය සකනනාසී දිවකය මේවා සතුට කිරීම. එතකොට කාම භවය කියලා කියොත් කාම භවයේ හේතු වෙන ආයතනික සතුට කිරීමට කාම භවය. එතකොට මෙන්න මේ කාම භවය මේවට ඕනෑ කරන දේ නිකන් ලැබෙන්නේ නැහැ. ඒක හොයන්න. හොයන්න අර පීඩාකාරී ස්වභාවය නෙවෙයි. එතකොට ඒ විදිහට ගත්තට පස්සේ ජීවිතේ මනුස්ස ජීවිතේ ඔය විදිහට ගත්තට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් ජීවිතේ සපයි. නුවණින් කරුවොත් කියන්න බෑ. ජීවිතේ සත්‍ය වශයෙන්ම එන්නේ මේ දුක් මේ ලෞකික ජීවිතේ ගත කරන ජීවිතේ මේ ටික සත්‍ය දුකට පත් කරන්නේ ඇති වෙන කැමැති තුලින් කැමැත්තට අනුරූපව කටයුතු කිරීම තුළ. ඒකෝනේ කැමැත්ත ඉෂ්ට කර ගැනීම මේක තමයි තෘෂ්ණාවගේ කැමැත්ත. අන්න කැමැත්තට අනුරූප දැන් අකමැත්තෙන් කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. ඉංජිනේරුවෙක් ගුරුවරයෙක් කිසිම නිදයකට එන්න බෑ කැමැත්තක් නැත්නම්. කැමැත්ත ඇතුනොත් කැමැත්තට අනුව ක්‍රියා නොකළොත් ඒත් එන්න බෑ. එහෙනම් ක්‍රියා කිරීම කියලා කියන්නේ කැමැත්තට අනුරූපව දුක් විඳීම. ඒක හොඳට හඳුනා ගන්න ඕනේ. තම තමන් හිතලා බලන්න තම තමන් ඇවිල්ලා ඉන්න තම තමන්ගේ ශේෂ්ඨවල තම තමන් ඉන්න මට්ටම දක්වා තමන් එනකොට මේ පීඩාකාරී ස්වභාවය මම ඇත්තටම විඳද කියලා තමන් හිතන්න ඕනේ. ඒ යෝනිසෝමනසයි නුවණින් බලලා තමන් තහවුරු කරගන්න. මේ පීඩාකාරී ස්වභාවය සත්‍ය වශයෙන් විඳින්න. එහෙනම් මේක තමයි මේ දුකට හේතුව තෘෂ්ණාව කියලා කියන්නේ. ඒතකොට ඒ ටික මෙලොව ජීවිතේ දුකට හේතු වෙන තෘෂ්ණාව. එතකොට මෙලොව ජීවිතේ දුකට හේතු වෙන තෘෂ්ණාව
දැන් අපි මේ ගන්න මේක තමයි දුක්ඛ සමුදය වශයෙන් මේ සමුදය වශයෙන් ගන්නවා. අපි වෙනම තියෙනවා බුදුන් වහන්සේ මේ දේශනා කළ දුක්ඛ සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය. ඒක ඒ දුක්ඛ ආර්ය සත්‍ය. ඒක පැහැදිලිව වෙන වශයෙන් තියෙනවා. ඒ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඒක ජීවිතේ ධනෙ ඇතත් නැතත් රජත් දිලින්ද හැම කෙනාම විඳින දුක් ටික තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මහා විශාල දෙයක් නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ Taman තුළ පවතින ඉපදෙන ස්වභාවය, වයසට යන ස්වභාවය, ලෙඩ වෙන ස්වභාවය, මරණයටපත් වෙන ස්වභාවය, අප්‍රිය සම්ප්‍රිය බලාපොරොත්තු වෙන පංච උපාදානස්කන්ධ. මේ ටික රජාට දිලින්ද කියලා වෙනසක් නැහැ. ඒක ලෞකික වශයෙන් සම්පත් ඇති එක්කෙනක් විඳින්න ඕනේ නැති එක්කෙනක් විඳින්න ඕනේ. ඒක තමයි දුක්ඛ සත්‍ය. මේ තෘෂ්ණාව දුකට හේතු වෙන හැටි තමයි මේක දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒ දුකට හේතු වෙන. ඒ නිසා මේ සමුදය ආර්ය සත්‍ය වශයෙන් Taman සෑම අවස්ථාවෙම මේ අවස්ථාව තමා තුළ ඇත්ත සත්‍ය වශයෙන්ම දුක්ඛ කියන ගැටේම අවබෝධය ඇති කර ගන්නවා. තමා තුළ ඇතිවන්නා වූ සෑම කැමැත්තක් අනුරූපව ඒ කැමැත්තට ක්‍රියාත්මක සෑම අවස්ථාවකම බලන්න ඕන නුවණින් ඒ තුළ ඇති වෙන පීඩාකාරී ස්වභාවය. ආනේ පීඩාකාරී ස්වභාවය තමයි හඳුනාගත්තට පස්සේ තමයි පැහැදිලිව තෘෂ්ණාව දුකට හේතු වෙන ස්වභාවය දකින්න පුළුවන්. එතකොට ඇති වෙන කැමැති දැන් ඊතන ඇති වෙන කැමැති දැන් මුලින්ම දරුවෙක් ඇටියට පාසල් කැමැත්තක් තමයි පාසල් ගිහිලා ටිකින් ටික වෙනුම ඇති වෙන්න කැමැති ආසාවන් වැඩි වුණා වැඩි ගියට ඊට පස්සේ රැකියාවට ආවම ඊට පස්සේ ඊළඟට කැමැත්තක් ඊට පස්සේ තමන්ගේ කටයුතු තමන්ට තව අනිය කරගන්න බෑ දෙවන්නේක් අවශ්‍ය කරනවා. එතකොට තරුණයෙක් නම් තරුණියක් සාමාන්‍යව කරනවා. තරුණියක් නම් තරුණියෙක් කොට විවාහ කරනවා. දැන් මහා පීඩාකාරී ස්වභාවයක් දැන් විඳගෙන ගිහිල්ලා මෙතෙන්ද දැන් තියෙන කඩු තනියෙන් කරගන්න බෑ. තව කෙනෙකුගේ සහායක කෙනෙක් ගත්තට පස්සේ යාර පීඩාව අඩු වෙනවද වැඩි වෙනවද? අර පීඩාව දෙගුණයක් වෙනවා. දැන් තවත් කෙනෙකු වෙනුවෙන් දැන් පීඩාවටපත් වෙනවා. ඒ පීඩාව දෙගුණ වෙනවා. දැන් ඊළඟට දැන් එතකොට එතන මේ පීඩාකාරී ස්වභාවය තුළම දැන් ස්වාමියාට සිද්ධ වෙනවා ස්වාමි දුගේ අවශ්‍යතාවයන් ප්‍රාප්තිය මොකද හේතක් ගන්න මහත්කමට ක්‍රියාත්මක වෙන්නේ. මේක කරගෙන ගියදී ඒක කරන්න ඕන. දැන් ස්වාමියාට අවශ්‍ය දේවල් ස්වාමිනු විසින් කරන්න. දැන් මේ දෙන්නතම දෙපැත්තකින් තවත් අන්න පීඩාව වෙන්නේ වැඩි වෙනවා. දැන් එහෙම කියලා ඊට පස්සේ දුආදරුවන් නැති වෙනවා. දැන් බලන්න මෙතන එතකොට දුආදරුවන් ඇති වුණාට පස්සේ දරුසේනහස කියන තෘෂ්ණාව ඒ අවසානයක් තියෙනවා. නෑ ඒ කැමැත්තට කියලා මහා පීඩාවක්. ඊට පස්සේ මහා පීඩාකාරී ස්වභාවයක්. දැන් මේ විදියට දැන් දරුසේනහස කියන මේ තෘෂ්ණාව මේ විදියට ගෙනලා මුළු ජීවිත කාලෙම ඊට පස්සේ දරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් විහිදෙනවා. පීඩාව විදියට. ඊට මේ පීඩාකාරීකම මේ විඳ යනකොට දැන් මෙහෙම විඳ යනකොට දැන් මෙතෙන්දී අපි හඳුනා ගන්න ඕනේ ඊළඟට අපි මේ මොන පීඩාකාරීක භාග ගත කරන ජීවිතේ විඳ ගියා. ඊළඟට කොහොමද මේ තෘෂ්ණාව භව දුකට හේතු වෙන්නේ කියන අවස්ථාව අපි අල්ලගන්න. එතකොට භව දුකට මේ තෘෂ්ණාව ඊළඟට අපි අරගෙන යන්න කොහොමද? දැන් භව දුකට මේ තෘෂ්ණාව හේතු වෙන්නේ දැන් ඊළඟට අපි මේ ජීවිතේ පවත්වාගෙන යන්නේ අපි මේ කාවෙන්නේ මොන දේ සිද්ධ කළා. අපි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඇස කන නාසය දිවකය හිතගෙන මේ හයේ අවශ්‍යතාවයන්. දැන් මේ වයින් අපි ආස්වාද ලැබමින් තමයි මේ යන්නේ. දැන් උපන්න දවසින් අපිට ඕනෑම කෙනෙක්
ඇසින් වින්දනයක් ආස්වාදයක් ලබන්න තමයි උත්සාහ ගන්න මහන්සි ගන්න. කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන්. මේ ආයතන හයෙන් අපි ගත කරන ජීවිතයේ ආයතන හයෙන් ආස්වාද ලබන්න අවශ්‍ය කරන දේ සොයනවා. ඒ සොයන්න මෙහෙස ගන්නවා. මෙහෙස අරගෙන අපි කවදා හරි මේ ජීවිතේ පවතින මරණ මන්තිකට අපි යනවා. ඔතෙන් යනකොට අපි මොනවද අරගෙන දැන් අතෙන්ට යනකොට අපි දැන් වයස අවුරුදු 60යි 70යි 80යි 90යි කියන්නේ. ඒක 90 වුණා. ඇස සතුට කිරීමේ කැමැත්ත ආසාව අපි ඇති වෙනවද? නෑ. තවත් බොහෝ දේවල් දැකීමේ ආසාව කැමැත්ත තියෙනවා. දැන් ඉන්නේ මම මැත්තේ. හඬවල් අහනවා. ආසාව කැමැත්ත ඇති වෙන අවසාන. නෑ තව බොහෝ හඬවල් ඇසීමේ ආසාව කැමැත්ත තියෙනවා. ලෝකේ තියෙන ගන්ධයන් ආග්‍රහණය කරනවා. ආසාව කැමැත්ත ඇති වෙලා නෑ. තව ගන්ධයන් ආග්‍රහණය කිරීමේ කැමැත්ත ආසාව තියෙනවා. ඒ වගේම රසයන් වරදලා ආසාව ඇති වෙලාද උදෙන්ට යනවා. නෑ තවත් බොහෝ රසයන් වැළඳීමේ කැමැත්ත ආසාව ඇතුවයි උතන. ස්පර්ශයන් ස්ත්‍රී ස්පර්ශ පුරුෂ ස්පර්ශ මේවා ලබලා විතර ආසාව කැමැත්ත ඇති වෙලාද මරණ ටිකට යනවා. නෑ තව බොහෝ ස්පර්ශයන් ලැබීමේ කැමැත්ත ආසාව ඇති. ජීවත් වෙනා ඉඳලා කැමැත්ත ආසාව ඇති වෙලාද යන්නේ. නෑ තව බොහෝ කාලයක් ජීවත් වීමේ කැමැත්ත ආසාව ඇතුවයි. ඒක මේ මරණ මන්ත්‍රයකට යනකොට මේ තියෙන කැමැත්ත ටික මොනවද? මේ කැමැත්ත ටික අනාගත බලාපොරොත්තු ටික. ඊළඟ බලාපොරොත්තු ටික මේ තියෙන්නේ. අනාගත බලාපොරොත්තු ටික. එතන මොකද මේ මැරෙනකොට? මරණයට පස්සේ. ආන්න මේ බලාපොරොත්තු ටික ඇවිල්ලා මේකට එකතු වෙනවා. ආයෙත් පටන් ගන්න. ඉතින් මෙතන හැබැයි තවත් මතක තියාගන්න ඕනේ. ප්‍රශ්නාවේ ප්‍රභේද හතරයි. ප්‍රභේද හතර හොඳට මතක තියාගන්න. ප්‍රභේද හතරක් තියෙනවා ප්‍රශ්නාවේ. ප්‍රභේද හතර හොඳින් මතක තියාගන්න ඕනේ. ප්‍රභේද හතරයි කියලා කිව්වේ දැන් තමන් ප්‍රිය නොකරන තමන් කැමති නැති යමක් තමන්ට අහිමි වුණොත් තමා තුළ චිත්ත පීඩාවක් හට ගන්නවා. තමන් කිසිම කැමැත්තකුත් නැහැ. තමන් කිසිම බලාපොරොත්තුවක් කැමැත්තකුත් නැහැ. තමන් ප්‍රිය කරන්නේ නැහැ. එහෙම දෙයක් නැති වුණාට කිසිම චිත්ත පීඩාවක් ඇති වෙන්නේ නැහැ. තමන් ඇලුම් කරන ප්‍රිය කරන යමක් අහිමි වුණොත් අන්න සාමාන්‍ය චිත්ත පීඩාවක් ඇති වෙනවා. එතකොට ඒ තමන් ප්‍රිය කරන යම් කිසි දෙයක් නැතුව සාමාන්‍ය චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඊළඟට තමන්ට දැන් දරුවෙක් තුළ මව්පියකට විශාල කැමැත්තක් ඇල්මක් මව්පියන්ට දරුවන් පිළිබඳ කැමැත්තක් ඇල්මක් තමන්ට තමන්ගේ මව අහිමි වෙනවා. දුවෙක් පුතෙක් අහිමි වෙනවා. සහෝදරයෙක් අහිමි වෙනවා. අර ඉස්සෙල්ල චිත්ත පීඩාවට වඩා ටිකක් වැඩි චිත්ත පීඩාවක් හටගන්නවා. එතකොට තමන්ට තමන්ගේ ඇහක් අහිමි වෙනවා. අතක් පයක් අහිමි වෙනවා. කනක් අහිමි වෙනවා. මව්පිය අහිමි වුණාටත් වඩා චිත්ත පීඩාවක් ඇති වෙනවා. තමන්ට තමන්ගේ ජීවිතේම නැති වෙන්න යන බව දැනුණා. අර සියල්ලටම වඩා චිත්ත පීඩාවක් ඇති වෙනවා. එතකොට මෙතන එනම් ප්‍රධාන තෘෂ්ණාව කුමක්ද? තමන් කෙරෙහි දක්වන්නා වූ කැමැත්ත ඇත. පළවෙනි තෘෂ්ණාව.
ඒක දෙවෙනි තෘෂ්ණාව. තමන්ගේ අංග පසංග පිළිබඳව ඇස් කන් අත්පා ආදී පිළිබඳ තියෙන කැමැත්ත ආසා දෙවෙනි තෘෂ්ණාව. තුන්වෙනි තෘෂ්ණාව මව්පියන් දූ දරුවන් සහ සහෝදරයන් ඥාතීන් පිළිබඳ තියෙන කැමැත්ත ඇල්ම තුන්වෙනි. හතරවෙනි තෘෂ්ණාව තමයි තමන් හරියම්බ කරන ධන සම්පත් පිළිබඳ තිබෙන තෘෂ්ණාව. දැන් තමා තුළ ධන සම්පත් පිළිබඳ තියෙන තෘෂ්ණාවක් තියෙන්න පුළුවන්. මෞපියන් සාධු ඥාතීන් පිළිබඳව තියෙන තෘෂ්ණාවක් තියෙන්න පුළුවන්. අංගපතක පිළිබඳ තියෙන තෘෂ්ණාවක් තියෙන්න පුළුවන්. ඒ ජීවත් වීමේ කැමැත්තක් ආසාවක් නැත්නම් මේ මුල් තෘෂ්ණා තුනට තව භවයක් සකස් කරන්න බෑ. තමා කෙරෙහිම දක්වන්නා වූ ඇල්ම ආසාව ප්‍රධාන තෘෂ්ණාව ඉවත් කර ගන්නකොට මේ අනිත් තෘෂ්ණා ටික ඉවත් වෙනවා. ඒ නිසා අපි මේ ජීවත් වෙන පුංචි කාලය තුල තමන් කවුද කියලා හොඳ අවබෝධයෙන් වැටහීමකින් කටයුතු කරනවා නම් මේ කියන තෘෂ්ණාවෙන් ඇති කරන්නා වූ පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ ඇති වෙන පීඩාකාරී ස්වභාවය දුක්ඛාගත ස්වභාවය දුක නැති කරන්ට තෘෂ්ණාව නැති කරන්ට දේශනා කරන්නේ. දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න. එතකොට එහෙමනම් මේ දුකට හේතු වෙන තෘෂ්ණාව හරියට කොහොමද කියලා හොඳින් හඳුනා ගන්න. හඳුනා ගන්න නම් Taman එදිනෙදා සිදු කරන්නා වූ සෑම ක්‍රියාවලියක් තුළින්ම තමා තුළ හට ගන්න පීඩාකාරී ස්වභාවය හොඳින් වටහා ගන්න. හොඳින් වටහාගෙන අවබෝධ කරගෙන ඒ පීඩාකාරී ස්වභාවය නුවණට හසු කර ගන්න. අන්න එතකොට තමයි මේක මහා දුකක් කියන වැටහීම අවබෝධය ඇති වෙන්නේ. ඒ නැතුව අපේ කරන ක්‍රියාව හේ කරගෙන යන එකකින් ඇති වෙන පීඩාකාරී ස්වභාවය ගැන අපේ කිසි වැටහීමක් අවබෝධයක් නැත්නම් ඒ කායික ක්‍රියාවක් නෝ දහඩිය ලැබෙනවා. මේ දහඩිය පෙර පෙරා කුඹුරු කොටනවා. කාම කප. ගාකට. ජීවත් වෙනකොට මේ ජීවිතය තුළ එතකොට සමාජ ඒ කාර්යයේ නොයෙදෙන කෙනෙක් දැක්කට පස්සේ ඔහුට පැහැදිලිව කියන මේ මිනිස්යා විඳින පීඩාව දුක කොයි කොච්චරද? ඒ කාර්යයේ නොයෙදෙන කෙනාට නමුත් ඒ කාර්යයේ යෙදෙන කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඇයි යා බලන්නේ මේ පීඩාව. මේ තමන් කරන ක්‍රියාව තුළම තියෙනවා මේ පීඩාකාරී ස්වභාවය. ඒ පීඩාකාරී ස්වභාවය හඳුනා ගැනීම තමයි කරන්න ඕන අමුදේ අවබෝධ කර ගන්නවා කියලා කියන්නේ ඒකයි. මේ පීඩාකාරී ස්වභාවයේ පවතිනවා කියන අවබෝධය ඇති කර ගන්න මහන්සි ගන්න උත්සාහ ගන්න ඕන. ඒ ක්‍රියාවන් තුළ නුවණින් කටයුතු කිරීම. නුවණින් ඒ ක්‍රියාවන් දෙස කටයුතු කරන්න පුරුදු වෙනකොට උට මේක මැනවින් වටහා ගන්න පුළුවන් අවබෝධ කර ගන්න පුළුවන්. ඒ නිසා උත්සාහ ගන්න ඕන මහන්සි ගන්න ඕන අපි මේ දුකට හේතු වෙන තෘෂ්ණාව නැතිවීමට නම් මේ තෘෂ්ණාව හට ගැනීමේ අවස්ථාව වෙලා හට ගැනීමට හේතුව කුමක්ද? හේතුව රසන. මේ හේතුව නැතුවට පස්සේ ආය තෘෂ්ණාව හට ගන්නේ නැත්නම් උපදින්නේ නැහැ. ඒ තෘෂ්ණාව නිකන් හට ගන්න දෙයක් නෙවෙයි, හේතුවක් නිසා හට ගන්න දෙයක්. ඒ හේතුව හොයලා හේතුවට පිළියම් දෙන්න. ඒ හේතුවට පිළියම් යෙදීම තමයි කළ යුතු වන්නේ. දැන් තෘෂ්ණාව හට ගන්න හේතුව දැන් අපි මුලින් පැහැදිලි කරානේ. අපි තුළ ඕනෑම කෙනෙක් තුළ කුමන ක්‍රියාව සිදු කළත් කුමන කාර්යයන්ෙහි යෙදී සිටියත් ඔය ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ දිලින්දෙක් වේවා රජෙක් වේවා හැම කෙනාම කටයුතු කරන්නේ මේ ආයතන 6ට අවශ්‍ය පරිදි. ආයතන 6න් පරිබාහිරව කිසිම කෙනෙකුට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. මේ පරිබාහිරව මේ ජීවිතේ තමන් හිත බලන් තමන්ගේ ජීවිතේ තමන් හිතලා බලන් තමන්ගේ ජීවිතයේ මේ පවතින ආයතන 6න් පරිබාහිර දෙයක් තමන් ගත කරපු ජීවිතේ කරලා තියෙනවද කියලා හොඳින් නුවණින් බලන්න. ඒක තමන්ටම වටහා ගන්න පුළුවන් අවබෝධ කර ගන්න පුළුවන් මේ ආයතන 6ට පරිබාහිර දෙයක් තමන් කිසිසේත්ම කිසිදාක සිද්ධ කරලා නැහැ.
මොකද මේ ආයතන හයට ගෝචර නොවන දෙයක් අපට අල්ලන්න බෑ. අහුවෙන්නේ නැහැ. මොකද අපට අහුවෙන්න තියෙන මේ ආයතන හයෙන් පරිබාහිරව අල්ලන්න බෑ. සියලු දේම අපි අල්ලගන්නේ ආයතන හය නිසා. ආයතන තුලින්. ඒකෝට එහෙනම් මේ ආයතන තුලින් තමයි අපි මේ සසරට බැඳෙන්නේ. ඒ බැඳෙන ස්වභාවය නැති කරන්න නම් අපි අන්න තෘෂ්ණාව ඡය කරන්නට නම් ආයතන සංසිඳවන්න ඕන. ආයතන සංසිඳවන්න ඕන තෘෂ්ණාව නැසන්තන. ඒකට ආයතන සංසිඳනවා කියලා කිව්වට පස්සේ ඒකත් එහෙම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ආයතන සංසිඳ වීමත් ලේසි කාර්යයක් නෙවෙයි. නමුත් අපහසු කාර්යයක්ුත් නෙවෙයි. ලේසි කාර්යයක්ුත් නෙවෙයි අපහසු කාර්යයක්ුත් නෙවෙයි. මොකද මේක අපහසු නෑ. හැබැයි උත්පත්තියෙන් සම්සහමහා ප්‍රඥාව බලවත් උපන් ආයත කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ප්‍රඥාව අඩුවෙන් මෝහය වැඩියෙන් උත්පත්තිය ලැබුව අයට මේක ටිකක් අමාරුයි. උගාද්දට අද ගත්තාම මෝහය බලවත් වීම නිසා ඊටාම පහසුවෙන් ජීවිතයට ගොඩනගා ගන්න පුළුවන් ධර්මතාවක් තමයි. ඊටාම පසීරු දේ හැටියට අපි හිතනවා. අමාරු දේ හැටියට හිතනවා. මොකද මෝහය බලවත් වීම. මේ ඉච්ඡන අසීරු අමාරු නෑ. සද්ධාව හා ප්‍රඥාව කියන දෙකෙන් අපි උත්පත්ති ලබන වෙලාවේ මේ දෙක බලවත් වුණා නම් ඔහුට කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපේ තුල ප්‍රඥාව සද්ධාව නැත්තේ නෑනේ. තියෙනවා. ඒක අපි ශක්තිමත් කරගන්න ඕන. ඒක ශක්තිමත් කරන සද්ධාව ප්‍රඥාව ශක්තිමත් කරගන්න. ගත්තට පස්සේ ආයතන සංසිඳ වීම කියන කාර්ය අසීරු කාර්යයක් නෙවෙයි. ඒ අසූරි කාර්යයක් නොවන තත්ත්වයට Taman සකස් වෙන්න ඕන. ඒකට කිසිම ඒක සකස් වෙන්න කිසිම බාධාවක් නැහැ. ඒ කෙනෙකුට Tamanට Taman ගත කරන ජීවිතේ හොඳට හඳුනාගෙන තියෙන්න ඕන. Taman දකින්න ඕන. Tamanට අත්‍යවශ්‍යම දේ මොනවද? ජීවිතේ පැවැත්මට අත්‍යවශ්‍ය කාරණා ටිකක් තියෙනවා. ඒ පැවැත්මට අවශ්‍ය කරන්නා අත්‍යවශ්‍යම දේ මොනවද කියලා තෝරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන නුවණ තියෙන්න ඕන. එතකොට අත්‍යවශ්‍යම ටික Taman වෙන් කර ගන්නකොට Tamanට පැහැදිලිව දකින්න පුළුවන්. Tamanට අවශ්‍ය නැති ටික. Tamanගේ මේ ගත කරන ජීවිතේ අත්‍යවශ්‍යම දේ මොනවද කියලා Taman බලනකොට ඒ ටික වෙන් කර ගන්නකොට Tamanට පැහැදිලිව දකින්න පුළුවන්. Tamanට අවශ්‍ය නැති ටික. එතකොට ආන්නේ අවශ්‍ය නැති ටික Taman ඊට පස්සේ ඉවත් කරලා දාන්න. ප්‍රායෝගික ජීවිතයේ මේ ඉවත් කරනවා. අයෝනිසෝ මනසිකාර නුවණින් බලලා අවශ්‍යම දේ මොනවද මේ ජීවිතයක් පැවැත්මට ඕනේ. මේ සියලු දේ අපි සිද්ධ කරන්නේ ජීවිතේ පැවැත්ම සඳහා. මොකද ජීවිතේ පැවැත්ම සඳහා තමයි සියලුම දේ අපි සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරන්නා වූ ක්‍රියාවලිය තුළින් අපි හොඳටම තෝරලා ගන්නවා අත්‍යවශ්‍යම ටික කුමක්ද මේ ජීවිතේ පැවැත්ම. මොකද අපිට කවදාවත් ආහාර ටික ඇඳුම් ටික නිවසක් කියන මේ ටික කවදාවත් ඉවත් කරන්න බෑ. ඒ ටික අනිවාර්යෙන් ඉවත් කරන්න බෑ. අත්‍යවශ්‍යම දේවල්. ඒ වගේ අත්‍යවශ්‍ය කාරණා තව තියෙනවා. ආන්නේ අත්‍යවශ්‍යම කාරණා ටික තමයි තෝරලා බේරලා ගන්නවා. අද වර්තමාන අද ගත කරන්නා වූ ජීවිතේ ඒ තමන් සිදු කරන්නා වූ ක්‍රියාදාමයේ තුලින් ඒ ක්‍රියාදාමයේ තුලින් අත්‍යවශ්‍ය ටිකම වෙන් කරගෙන ඊට පස්සේ බලමාම තමන්ට පිළිවෙලා තමයි යමක් වෙනම් පේන්නේ ඒ ටික අත්‍යවශ්‍ය නොවන දේ. ඒ අත්‍යවශ්‍ය නොවන දේ තමන් කරලා යුතු දේ තමයි මේ මොහොතේම ඉවත් කරනවා. අත්‍යවශ්‍ය නොවන දේ මේ මොහොතේම ඉවත් කළාට පස්සේ තමා තුළ ඉතිරි වෙන්නේ අර අත්‍යවශ්‍යම ප්‍රමාණය පමණයි. ඒකට මෙන්න මේ අත්‍යවශ්‍යම ප්‍රමාණය ඉවත් කිරීමට තමයි අපිට අවශ්‍ය කරන්නේ විදර්ශනාත්මකව ජීවිතේ බලන්න.
අර අත්‍යවශ්‍යම කැමැති ටික ඉවත් කරන්න. මොකද ඒ ටික අපිට නිකන් ප්‍රායෝගිකව ඉවත් කරන්න බෑ. ඒ ප්‍රායෝගිකව ඉවත් කරන්න බැරි ටික ඉතුරු කරගෙන ඉතුරු වෙච්ච ටික ඒ ඉතුරු වෙච්ච ටිකත් අල්ලගෙන ඊළඟට බලනවා මේක විදර්ශනාත්මක බලනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉලක්ෂණයට නැඹුරු කරලා. අපි ආයතන හයත් එක අල්ලගෙන මේ ආයතන වල යථා ස්වභාවය කොහොමද? එතකොට මේ ආයතන වල යථා ස්වභාවය දක්න මෙතන ස්ථීර පැවැත්මක් සදාකාලික වශයෙන් පවතින මේ ස්වභාවයෙන් දර්ශනාත්මක බලන. ඒ විදර්ශනාත්මක බලනකොට අන්න තමයි පැහැදිලිව වටහා ගන්න පුළුවන් වෙනවා. ඇස ගැනම බලනවා. ඇස ගැන බලනකොට නිත්‍යද මේ ඇස එතකොට දකින්න අනිත්‍ය විදිහට. අන්තිමට දකිනවා මේ ඇස කියලා කියන්නේ මේක මේ සදාකාලික ස්ථිර පවතින දෙයක් නෙවෙයි. මේ පඨවි ආපෝ තේජෝ වායු මේ සතර මහා භූතයන්ගේ සම්භවයෙන් සකස් වෙච්ච සංකත රූපයක් මිසක් ඇසක් නෙවෙයි. ඇසක් කියලා දෙයක් නෑ. මේ ධාතුන්ගේ එකතු වීමෙන් සකස් වෙච්ච රූපයක්. එතකොට ඒ පිළිබඳව නම් විදර්ශනාත්මක හේතුව ශක්තිමත් කරගෙන යනකොට තමයි ඇස කියලා එකක් නැති බව වැටහෙනවා. කන කියලා එකක් නැති බව වැටහෙනවා. දිව කියලා දෙයක්, නාසය කියලා දෙයක්, කය කියලා දෙයක්, හිත කියලා දෙයක් නැහැ. එතකොට ඇස කියලා දෙයක් නැහැ කියන தත්ත්වයට තමන්පත් වෙනකොට එහෙනම් ඇසට දකින්න රූපයේද කියලා දෙයක් හිටියේ. හිටියේ නෑ. කනක් නැත්නම් කොහොමද? අහන්න. නාසයක් නැත්නම් ගන්ධයක් ආහන්න. ආනේ පැත්තට විදර්ශනාත්මකව තමන් ආයතනික බලනකොටම අර අත්‍යවශ්‍ය වූ දේ පිළිබඳ තියෙන කැමැති ටික අන්න ඉවත් වෙනවා. ඒ අත්‍යවශ්‍යම දේ පිළිබඳ තියෙන කැමැති ආදාවන් ටිකක් අන්න ඉවත් වෙනවා. ඒ ටික ඉවත් වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් ප්‍රායෝගිකව අනවශ්‍ය තමන්ට අවශ්‍ය නැති කැමැති ආශාවල් ටික තමන් ප්‍රායෝගික ජීවිතේ ඉවත් කරගත්තා. ඊළඟට අවශ්‍යම දේ අන්න විදර්ශනාත්මකව අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට නැඹුරු කරලා බලනකොට උට වැටෙනවා උට පේනවා මේ ඇස කියලා දෙයක් සත්‍ය වශයෙන්ම නැහැ. එතකොට ඒ නැති විදිහම තමයි වැටහි අවබෝධ කරගන්නකොට එහෙනම් ඇසක් නැත්නම් රූපෙකුත් නැත්නම් කෝ රූප තණ්හාවක්. කනක් නැත්නම් සද්දෙකුත් නැත්නම් කෝ සද්ද තණ්හාවක්. ඇති වෙන්නේ නැහැ. එතකොට මේ එතෙන්ද මොකද වෙන්නේ එතකොට එහෙනම්? අර විදිහට බලාගෙන යනකොට මේවා තුළින් තමා තුළ ඇති වෙන්නේ නැහැ එහෙනම් කැමැත්තක්. කැමැත්තක් ඇති නොවෙනකොට කැමැත්ත කියලා කියන්නේ ඇල්මක්, ගැටලීමක්, මුලාවීමක් නේ ඔය ආයතන නිසා ඇති වෙන්නේ. ඇලීම්, ගැටීම්, මුලාවීම් කියන මේ අවස්ථාවල් වලින් අන්න මේ ටික නිදහස් වෙනකොට අත්‍යවශ්‍ය දේ පිළිබඳව දැන් ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, මුලාවීමක් නැහැ. මොකද වෙන්නේ? අන්න ඇලීම්, ගැටීම්, මුලාවීම් නැති වෙනකොට එතනම රාගානුසය කෙලවරයි. පටිඝානුසය කෙලවරයි. අවිජ්ජානුසය කෙලවරයි. එහෙනම් එතනම නිවන. රාගානුසය කෙලවර, පටිඝානුසය කෙලවර, අවිජ්ජානුසය කෙලවර නිවන. ඉතින් දැන් බලන්න දැන් බොහෝ දෙයක් කරන්න තියෙනවද අපේ ජීවිතයේ අවස්ථාවට එන්නේ? යෝනිසෝමනසිකාර නුවණින් ජීවිතය කෙනෙකුට දකින්න පුළුවන් නම් මේ ධර්මතා ටික අමාරුද අපි ජීවිතයට කරගන්න. සත්‍ය වශයෙන්ම අමාරු නෑ, අමාරු වෙලා තියෙන්නේ අපි වැඩි වෙහසක් ගන්න අත්‍යවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ පිළිබඳ කැමැති ආසාවල් ගොඩ ගහනවා. ඒක තමයි මේ තෙරපි යන්නේ. ඒ නිසා මුලින් කළ යුතු දේ අපි අනවශ්‍ය අත්‍යවශ්‍ය නොවන දේ
ප්‍රායෝගිකව ඉවත් කරන්න. අත්‍යවශ්‍ය නොවන දේ ප්‍රායෝගිකව ඉවත් කරනකොට අවශ්‍ය දෙයට පමණක් මිනිසයා හැඩ ගැහෙනකොට මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය දෙයට පමණයි කාලය යොදවන්නේ, ශ්‍රමය වැය කරන්නේ, සියල්ලම අවශ්‍ය දෙයට පමණයි. එහෙනම් එතන තියෙනවා නේද මේ බෞද්ධ ජීවිතයේ මූලික ලක්ෂණයක්. සහැල්ලු ජීවිතය. ඔහුට මහා විශාල වැඩ කොටසක් කරන්න නැහැ. වැඩ බහුල කෙනෙක් වෙන්නේ නැහැ. ඊටත් දෙපත් වෙන්න නම් අර බාහිර තියෙන අර ටික ඉවත් කරගෙන යන්න ඕනට ගිහිල්ලා තමන්ම දකින්න ඕන. ඔකට කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. තමන්ම ඒ ස්වභාවයට තමන්ගේ ජීවිතේ සකස් කරන ගිහිල්ලා ප්‍රතිඵල ලබලා බලන්න ඕන. එතන තියෙන ඒ තුලින් තමන්ට ඇති වෙන මානසික සැනසීම, කායික සුවය කොච්චරද කියලා ඉතින් තමන් දකින්න. නිවනට මෙහා පැත්තේ මහා සත්‍යයක් තිබෙනවා. මේ අනවශ්‍ය ඉවත් වීම ඇති වෙන සංහිඳීමම තමයි මානසික සංහිඳීමම තමයි මහා විශාල සත්‍යයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි සැප හොයනවායි කියලා කරන්නේ දුක ශක්තිමත් කිරීම, දුක නැවත සොයසා යෑම. ඒ නිසා ඒක නෙමෙයි අපි කළ යුතු වන්නේ. දුකට හේතු වෙන දේ ක්‍රමක්‍රමී ඉවත් කරගෙන යාම. දුකට හේතු වෙන දේ ක්‍රමක්‍රමී ඉවත් කරගෙන යාමයි කරන්න ඕන. දුකට හේතු වෙන දේ ක්‍රමක්‍රමී ඉවත් කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම තමයි ඉතින් දැකිය යුතුයි තමන්ගේ අවශ්‍යතාවය කුමක්ද කියන ගැටහිම අවබෝධය. මූලික වශයෙන් අවශ්‍යම දේ වෙන් කරගෙන අනවශ්‍ය දේ ඉවත් කරගෙන මේ මම දේශනා කිව්වට නෙමෙයි. තමන් මේ විදිහට ක්‍රියාත්මක වෙලා බලන්න. තමන් මේ විදිහට ක්‍රියාත්මක වෙලා බලන්න ඇත්තටම මේ තුල සැනසීමක් තියෙනවා. ඔතන මහා පුදුම මහා සැනසීමක් තියෙනවා. ඒ ස්වභාවයට ජීවිතේපත් කර ගන්නවා. ඒ නිසා උත්සාහ ගන්නට මහන්සි ගන්නට මේ ජීවිතයේ කියන එක ඔය විදිහට දැන් අර තෘෂ්ණාව නිසා මේක තවත් තව එකකට අරගෙන යන්නේ නැතුව මරණ මංචකයට යනකොට පුරුදු වෙලා යන්න අපි මෙහෙදි පුරුදු වෙ අපි ජීවත්ව ඉන්න වෙනාදී කළ යුතු දේ තමයි ඇස සතුටු කරලා ඉවර කරන්න ඕනේ. කන සතුටු කරලා ඉවර කරන්න. නාසය දිවකය හිත මේ 6 දෙනා සතුටු කරලා අවසන් කරලා අපි මරණ මංචකයට යන්න. ඒ ගත කරන ජීවිතේ මේක ඉවර කරලා අතෙන් ගියාම කරදරයක්. මොකද මෙහෙ මේක ඉවරයි. දැන් අතෙන් යනකොට බලාපොරොත්තු නැහැ අනාගත බලාපොරොත්තු නැහැ. අනාගත බලාපොරොත්තු නැත්නම් එතනම මිදෙනවා. ඒ නිසා මේ ගත කරන ජීවිතයේ අප ලබන්නා වූ සෑම වින්දනයක් මේ ජීවිතේම අවසන් කරන්න ඕනේ. මරණ මංචකේ මෙහා පැත්තේ. මරණ මංචකේ මෙහා පැත්තේ ඒ සියල්ල අපි මේ ජීවිතයේ අවසන් ජීවිතයේ කැමැත් ජීවත් වීමේ කැමැත්ත මේකත් අවසන් කරලා අපි මරණ මංචකයට යනවායි කියලා කියන්නේ. අන්න නිවන් දැකලා යන්න. ඔය නිවන කියන එක මේ ලබාගෙන මේ ගත කරන ජීවිතය තුල දැකිය යුතු එකක්. සාර්ථක කරගත යුතු එකක්. නිවන සකස් කරගත යුතු එකක් මේ ගත කරන ජීවිතය තුල. එහෙම නැත්නම් මරණයට පස්සේ ලබන්න පුළුවන් නිවනක් නෑ. ඔක්කොම ආසාවල් ටික අරගෙන ගිහලා අතෙන්ට. එතෙන්දී උස්මඩ ගියාට පස්සේ බැනරකේ ගහුවාට පස්සේ නිවන් සැපද දේවා කියලා හරි කියලා හිතන්න පුළුවන් නෑ. ඒක කවදාවත් හරියන්නේ නෑ. ඒක අර ඉන්න අය යාට ආශිර්වාදයක් කිරීමක් ඒ කරන්නේ. ඒකත් වැරදි විදිහට සමහර විට හිතන්න පුළුවන්. ජීවත්ව ඉන්න අය ඒ පුද්ගලට ආශිර්වාදයක් කරනවා අර වෙනකෙ කියලා. නමුත් ඒක අපි ඒකෙන් අපිට නිවන් ලැබෙනවා කියලා අපි හිතනවා නම් අන්න අපි අවිද්‍යාවට වැටෙන යන මුලා වෙනවා. මේක අපි හිර වෙන්නේ නැතුව ඒ නිවිලා ඉවර වෙලා අපි අතෙන් යන්න ඕන. නිවුණා කියලා කියන්නේ රාග දේශ මොහ නිවාගෙන දෙන්න ගියාට පස්සේ එතනින් එහාට යන්නේ. එහෙනම් ඊට මෙහා පැත්තේ මේ තියෙන ආසාවල් ඔක්කොම අවසන් කරන්න ඕනේ. ඒ ඔක්කොම ආසාවන් ටික අවසන් කරන්නම් ඒ තමාට අදාළ වූ ආසාවන් ටික මූලික වශයෙන් අවශේෂ ආසාවන් ඉවත් කරගෙන ගිහිල්ලා අන්න විදර්ශනාත්මකව තමන්ට අවශ්‍යම ආසාවන් ටික විදර්ශනා කරලා ජීවිතේ
අසකලනාදී දිවකය හිතගෙන මේ ආයතන හය තුලින් ඇතිවෙන ඇලීම ගැටීම මුලා වීම කියන මෙන්න මේ අවස්ථා තුලින් මේ ආයතන හය මුදවන්න ඕන. ඒ ආයතනයේ මිදෙව්වට පස්සේ තිනින් අන්න ඒ ආයතනයේ මිදවීම තුලින් ඔවුන්ට කවදාවත් අන්න ඒ දිගේ මිදුණා නම් ඇලීමක් ගැටීමක් මුලා වීමක් නැත්නම් රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. රාගයකුත් නැත්නම්, ද්වේෂයකුත් නැත්නම්, මෝහයකුත් නැත්නම් උපතකුත් නැහැ. රාග, ද්වේෂ, මෝහ ගිනි මා තුළ නිවුණා කියලා දැනගන්නවා කියලා කියන්නේ නිවන් දැක්කා කියන එක. ඒ නිසා උත්සාහ ගන්න, මහන්සි ගන්න නිවන් දැකීමට නම් කල යුතු එකම දේ තමයි තණ්හාව ඇති කරන, තණ්හාව උපදවන, තමා සතුව පවතින ඇස කන නාසය දිවකය හිතගෙන මේ ආයතන හය අන්න තමන්ගේ වසඟයට අරගෙන තමන්ට අවශ්‍ය දේට පමණක් යොදා ගන්න තත්ත්වයට ඉක්මවාගෙන ඒ අවශ්‍ය දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අනුගත කරලා විදර්ශනාත්මක වේ ටික වඩාගෙන යන්න අන්නේ ටික වඩාගෙන යනකොට බොහෝ කාලයක් උසර ගමන් කරන්න අවශ්‍ය කරන මේ ජීවිතයේම මේ ත්‍රිලක්ෂණ අවබෝධයේ තුළින් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග මේ ආර්ය සත්‍ය හොඳින් මනවින් වටහාගෙන අවබෝධ කරන්නේ ජීවිතයේම ඔය සියලු කෙලෙස් ගිනිනවලා නිවන් අවබෝධ කරගන්නට හේතු සම්පත් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා